රටේ සිරි සැපදේ කියලා කිව්වට අපි බොහෝ වෙලාවට මේ විදේශීය නිෂ්පාදන තදින් වැළඳගත්ත මිනිස්සු ඉන්න රටක් කියලාත් හඳුන්වන්න පුළුවන්. මොකද අපි නිෂ්පාදනයක් මිලදී ගන්න වෙළඳපොළට ගියාම නිෂ්පාදිත රට ගැන ඒ වගේම බ්‍රෑන්ඩ් එක ගැන හරියට හිතනවා. ඒ විදිහට මේ බ්‍රෑන්ඩ් වලට ඇබ්බැහි වුණ නැත්නම් ඇඩික්ට් වුණු සමහර පුද්ගලයන්ුත් අපි අතර නැතුවම නොවේ. COVID-19ත් එක්ක අපි මේ ලෝකේ විවිධ නිෂ්පාදන වලට පුරුදු පුහුණු වෙලා හිටියට අපිට සිද්ධ වුණා අපේ රටේ නිෂ්පාදනත් එක්ක මේ අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. පිටරටින් ගෙනන සියලුම දේවල් නතර වුණා. ඒ නිසා අපි මේ අපේ රටේ නිෂ්පාදන දේශීය ව්‍යවසායකින් ගැන වැඩිපුර කතා කරා. අපි යම්කිසි නිෂ්පාදනයක් මිලදී ගන්න ගියාම පිටරටින් ගෙන්නූ නිෂ්පාදනයක්ද බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා හිතුවට ඔබ දන්නවද ආර්ථික විද්‍යාඥයෝ කියන විදිහට රටක ආර්ථිකය ශක්තිමත් කරන්නේ රටේ ඉන්න ව්‍යවසායකින්. අපේ රටේ නම් දේශීය ව්‍යවසායකින් බොහොම අඩුයි කියලා කියනවා. දේශීය ආර්ථිකයට මේ සවිය ශක්තිය ලබා දෙන්න දේශීය ව්‍යවසායකින් බොහොම අඩුයි කියලා තමයි ආර්ථික විද්‍යාඥයන් කියන්නේ. ඒ හින්දා දේශීය නව්‍යකරණ ව්‍යවසායකින් බිහි කිරීම රජයේ මේ කාලීන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් රජයෙන් ආරාධනා කරනවා අලුත් ව්‍යවසායකයන්ට අලුත් නිෂ්පාදනත් එක්ක ඉස්සරහට එන්න කියලා. හැබැයි මේ ඔය කොයිතරම් අලුත් ව්‍යවසායකයෝ ගැන කතා කරත් ඔය කියන තරමට අපේ රටේ දේශීය ව්‍යවසායකින් බිහි වෙනවද කියලා ලොකු ගැටලුවකුත් අපි හැමෝටම කාලයක් තිස්සේ තිබ්බනේ. ඔන්න ඒ ගැටලුවට කදිම පිළිතුරක් අපි අද ඔබට පෙන්වන්න සූදානම් වෙනවා. උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් දේශීය නිෂ්පාදන ඇසුරින් වෙනස් නිෂ්පාදන හදලා නැත්නම් අගය එකතු කරන ලද නිෂ්පාදන හදලා ඒ නිෂ්පාදන ලෝකෙටම යවලා ලෝකයේ ජයගත්ත අපනයනකරුවන් දෙදෙනෙකුට අද අපි ආරාධනා කරා අපේ වැඩසටහනට. උන් දෙදෙනාම ඇවිල්ලා ඉන්නවා. සිනමන් ලෙජන්ඩ් සහ ඩී ප්‍රෑන්ගල් සමාගම් දෙකේම ගරු සභාපති ජී නිහාල්ද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී අනුෂ්ක විදාන පතිරණ මහතා. දෙදෙනාටම ආයුබෝවන්. සුබෝදෑසන. සුබෝදෑසන. නිහාල් මහත්මයා මේ දේශීය ව්‍යවසායකින්ට මේ බිහි වෙන්න දේශීය ආර්ථිකය නගා සිටවන්න මේක වැදගත් කාරණයක් කියලා හැමෝම කිව්වට කාලයක් තිස්සේ දේශීය ව්‍යවසායකින් ඉස්සරහට ආවේ නැහැ. කොහොමද ඔබ ව්‍යාපාරය ආරම්භ කරේ කොයි කාලෙද? ඇත්තටම මම කියන්න කැමති දේශීය නිෂ්පාදනයක් හැටියට අපේ මුලින්ම යන්නේ කුරුඳු කුළු බඩු ಜಾති හැම දෙයක්ම අපි දේශීය නිෂ්පාදනයක් හැටියට අපේ රටේ මේ දේශීය නිෂ්පාදනය අපට ඕන තරම් අපට ප්‍රයෝජනය ගන්න පුළුවන් පිටරටකට ඇරලා. අපි ඒක අපි ළඟට එන්න අපි කරන්න ඕනේ ඒක. අපි උනන්දුවෙන් අපි කරන්න ඕනේ. එතකොට තමයි අපිට රටටත් අපට ඒ වැඩ කරන ජනතාවටත් සේවයක් වෙන්නේ. අපි ඒ උඩ මගේ කම්පැනිය ඩී ට්‍රෑන්ගල් ආයතනය සිනමන් ලෙජන්ඩ්ස් ආයතන දෙකෙන්ම සිනමන් ලෙජන්ඩ්ස් ආයතනයෙන් මම කරන්නේ අගේ නිම වූ භාණ්ඩ නිෂ්පාදනය කිරීම. එතකොට මම ඒක ගොඩක් මුළු ලෝකෙටම හඳුන්වා දීලා තිනවා. ඒ භාණ්ඩයක් අපි නිෂ්පාදනය කරනකොට ඒ පිටරටට අවශ්‍ය විදියට ප්‍රමිතියට ඒ විදිහට අපි නිෂ්පාදනය කරන්න. එතකොට තමයි අපිට මුළු ලෝකෙට එක්ක සම්බන්ධතාවය තියාගන්න පුළුවන්. ඒ වගේම අපි සිනමන් ඩී ට්‍රෑන්ගල් කියන ආයතනයෙන් අපි කරන්නේ ඕගනික් පැත්තට යොමු වෙලා ලෝකෙ දැන් තියෙන හැම රටකින්ම ඕගනික් කිල්ලීම සෑහෙන දුරට ඉතාමත් අපි ඒ පැත්ත ඉතාම හොඳින් දියුණු කරලා අපිට මේක ඉස්සරහට ගෙනියාගෙන යෑම සඳහා මේ දෙකම අපිට ඉතාමත්ම ප්‍රයෝජනයක් තියෙනවා. අනුෂ්ක මේයි මේ වගේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න කල්පනා කරේ. ලෝකේ ඕන තරම් මේ විවිධාකාර බ්‍රෑන්ඩ්ස් එක නැත්තම් නම් දරාපු ව්‍යාපාර තියෙනවා. හැබැයි අලුතෙන් ව්‍යාපාරයක් නිර්මාණය කරලා ඒක ලෝකෙට අරන් යනවා කියන එක ලොකු අභියෝගයක් නේ. ඇයි එහෙම ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්නේ? ඇත්තටම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තමයි අපි නියෝජනය කරන්නේ. දැන් සභාපතිතුමා පැහැදිලි කරපු විදිහටම කුරුඳු කියන දේ මුළු ලෝකෙටම තියෙන ලංකාවේ විතරයි. නමුත් මේක ඉතිහාසයේ පුරා සිද්ධ වෙලා තියෙන්නේ ගොවියගෙන් අපනයනකරු මිලදී අරගෙන ඒක අමුද්‍රව්‍යයක් වශයෙන් පිටරටට යවනවා. පිටරටදී සිද්ධ වෙන්නේ ඒකට ඒ රටවල් අගය එකතු කරනවා. අවසාන වශයෙන් ලංකාවට ලැබෙන්නේ ඉතා අඩු මුදලක්.
නමුත් මෙහි අරමුණ සිනමන් ලෙජන්ඩ් සහ ඩී ට්‍රැන්ගල් මේ සමාගම් දෙකේම අරමුණ අගේ එකතු කිරීම. ඒ නිසා මේක හුඟක් ව්‍යවසායකයෝ එකතු වෙන්නේ නැති ක්ෂේත්‍රයක්. මොකද මේකේ ආරම්භක වියදම අතිමහත්. දැන් ඇත්තටම ගත්තොත් මේකේ පර්යේෂණ කිරීම සඳහා එහෙම නැත්නම් නව්‍යතාවයන් හඳුනා ගැනීම සඳහා ඉතා විශාල වියදමක් දරන්න වෙනවා. සමාගමක් විදියට ඒ අවධානම අරගෙන තමයි මේ සමාගම් පවත්වාගෙන යන්නේ. ඒ නිසා අපි ඉතාමත් විශාල වියදමක් සහ පරිශ්‍රමයක් දරලා මේක කළේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට මේ අවශ්‍යතාවයක් තියෙන ප්‍රබල ලෙස විදේශ විනිමය. ඔබ දන්නවා මේ මොහොතේ ලංකාවේ හුඟා කර්මාන්ත අඩපණ වෙලා තියෙනවා. අපේ ඇඟලුම් කර්මාන්තයත් මේ අවස්ථාවේදී COVID-19 තත්ත්වය නිසා අඩපණ වෙලා. අපේ සාම්ප්‍රදායික අනෙක් අපනයනත් එහෙමයි. සංචාරක කර්මාන්තයත් එහෙමයි. ඒ වෙලාවේදී මේ ස්පයිස් සෙක්ටර් එක අපි කතා කරන කුළුබඩු ක්ෂේත්‍රය තමයි විශාල දායකත්වයක් ආර්ථිකයට දක්වන්නේ. නමුත් අපේ ආර්ථිකයට සිද්ධ වෙන දායකත්වය අතිමහත් කරගන්නට පුළුවන් වෙන්නේ ඒකට අගේ එකතු වුණාම. ඒ නිසා තමයි දැන් සභාපතිතුමා මිට කලින් විස්තර කළේ මේකේ නව්‍යතාවයන් අපි හඳුනා ගන්න ඕනේ. ඒ නව්‍යතාවයන් අනුව තමයි අපි භාණ්ඩ වර්ග දැන් 150කට ආසන්නයක් හදලා තියෙනවා. ඔබ මේ සරලව කියන්නේ ඔබේ මේ ආයතනයෙන් කරන්නේ යම්කිසි අමුද්‍රව්‍යයක් ඒ ආකාරයෙන්ම පිටරට යවන්නේ නැතුව අගේ එකතු කරන ලද නිෂ්පාදනයක් විදිහට පිටරට යවනවා කියලානේ. දැන් මොනවද ඒ විදිහට යවන්නේ? ඔව් ඇත්තටම කුරුඳු ගම්මිරිස් කරාබුණටි අපි කතා කරන දේශීය කුළුබඩු වර්ග සාදික්කා වසාවාසී ඉඟුරු එහෙම නැත්නම් එන සහ නොයෙක් කුළුබඩු තිබුණම ඒවායේ තියෙනවා විවිධ ප්‍රයෝජන. අපි හරියට පර්යේෂණ කළොත් විවිධ භාණ්ඩ වර්ග හදන්නට පුළුවන්. එහෙම හදපු භාණ්ඩ වර්ග අපි ළඟ දැන් තියෙනවා 150ක් විතර. ඒක විවිධ ක්ෂේත්‍ර වලට යනවා. ආහාර පාන, එහෙම නැත්නම් ඇඟ ගල්වන දේවල් අපි කියනවා ෂැම්පූ, කන්ඩිෂනර්, එහෙම නැත්නම් බාත් සෝල්ට්, ඒ වගේ ශරීරයට අවශ්‍ය රූපය අලංකාර කරන භාණ්ඩ වර්ග. එහෙම නැත්නම් අපිට එතනින් ඖෂධ වර්ග ගණනාවක් තියෙනවා. ඇත්තටම මේකේ ගරුත්වය හිමි වෙන්න ඕනේ මේ නිර්මාණකරණයේදී අප අතරින් අකාලේ වියෝ වුණු සභාපතිතුමාගේ ආදරණීය බිරිඳ උපුලිද සිල්ලා මැතිණිය. ඇය මේ සඳහා විශාල දායකත්වයක් කළා. මම දැන් සභාපතිතුමාට මීට වඩා ටිකක් විස්තර කරන්න පුළුවන් එතුමිය ගැන. ඇත්තටම මට දැන් මේ වෙලාවේ අනිවාර්යෙන්ම මතක් කරන්න මම ඉන්නේ උපුලි තමයි මගේ වයිෆ්. අපේ අවුරුද්දකට උඩින් නැතිව ගියා. එයාට උනන්දු වුණා මේ මිනි භාණ්ඩයක් අනිවාර්යයෙන්ම කුරුඳු වලින් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. එතකොට අපි හදලා තියෙන ෂැම්පූ, ක්‍රීම්, බාත් සෝල්ට් හැම දෙයක්ම කුරුඳු සම්බන්ධව අපි හදලා තියෙනවා. මේක ලංකාවෙම ඔක්කොම ලංකාවේ දේශීය නිෂ්පාදනය. එතකොට මේක ඔයිල් භාවිතා කරලා තියෙනවා. ඊට අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් අපි මේක පරීක්ෂණ පවත්වලා තමයි මේ මට්ටමට ආවේ. මේකට ඇත්තටම ලොකු වියදමක් දරන්න වෙනවා මේ අවස්ථාවට ගන්න. නමුත් අපි මේ වියදම අපි කොහොම හරි අතින් දරාගෙන හරි අපි දැන් කරගෙන යනවා. මොකද මේක ඉස්සරහට මේ අද හෙට මේක මෙයා කරන්න බෑ. අපිට තව අවුරුදු ගාණකින් තමයි මේක ප්‍රතිඵල එන්නේ. දැන් අපි මේ අවස්ථාවේදී අපේ වහලා තිබුණ අපේ ෂොප්ස් ඔක්කොම මේ කොවිඩ් එක නිසා. නමුත් අපි පසුබැස් බැස්සේ නැහැ. අපි අවශ්‍ය කරන දේවල්, එක්ස්පෝර්ට් කරන දේවල්, ඒවා හැම දෙයක්ම ක්‍රමානුකූලව කරන නිසා අපි මේ වෙලාවේ ඇත්තටම අපි ඉන්නවා සෑහෙන මට්ටමක.
සභාපතිතුමා මේ ව්‍යාපාරය පටන් ගත්ත අවධිය ගැන අපි කතා කරමුද? සේවකීන් කී දෙනෙක් විතර හිටියද? කොහොමද මේ අමුද්‍රව්‍ය සපය ගත්තේ? ඕ ඇත්තටම ව්‍යාපාරය දැන්ට අවුරුදු 10ක උඩදී පටන් ගත්තා. එතකොට මැඩම් මගේ වයිෆුයි මායි කතා කරලා තමයි මේ ටික ආවේ. එයාගේ අදහසක් තුනනේ මේක පුරුදු වලින් එන වටිනාකම තියෙන නිසා භාණ්ඩයක් හදන්න ඕනේ ඉතින්. ඊට පස්සේ අපි ඒක හදලා මේ ලෑස්ති කරගත්තා. අපි පටන් ගන්නකොට අපිට එච්චරම ලොකු සේවක සංඛ්‍යාවක් හිටියේ නෑ. නමුත් මේ අපි ටික වැඩි කරලා දැන් අපි ළඟ සෑහෙන සේවක සංඛ්‍යාවක් අපි ළඟ වීමක් කරන අපි සේවකයන් සංඛ්‍යාව දීලා තියෙනවා. කොවිඩ් එක අවස්ථාවේ අපි එක දවසක්වත් අපි ඒක ආයතනයේ අපි වැහුවේ නෑ. ඒවට අනුකූල අපි ඇත්තටම පවත්වාගෙන ගියා අපේ ආයතනයේ. බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ කතාව. අනුෂ්ක මේ දේශීය අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුව බොහෝ දෙනෙකුට තියෙනවා කියලා කියනවා. සමහර අමුද්‍රව්‍ය මේ ඔය භාවිතා කරනවා කිව්ව අමුද්‍රව්‍ය ගෘහණියන් විදියට අපිට හොයා ගන්නත් අමාරුයි. එතකොට මහා පරිමාණ ව්‍යාපාරයකට අගය එකතු කරපු නිෂ්පාදන හදන්න කොහොමද හොඳම ගුණාත්මක තත්ත්වයේ මේ වගේ අමුද්‍රව්‍ය හොයාගන්නේ? ඇත්තටම ඔබතුමී ඉතා වැදගත් ප්‍රශ්නයක් ඇහුවේ. දැන් COVID-19 සමයේදීත් අපේ මූලිකම ස්ට්‍රැටජි එක වුණේ මේ වගාකරුවන් සහ සැපයුම්කරුවන් ආරක්ෂා කිරීම. වගාකරුවන් සැපයුම්කරුවන් සහ සේවකයන් කියන්නේ අපේ ආයතනයේ ප්‍රධානම ශක්තිය. එතකොට ආයතනයක් වශයෙන් අපි මේ හැම දෙනාටම අපි ජාත්‍යන්තර ප්‍රමිතිගත ආයතනයක් අපිට ISO 9001 22000 HACCP GMP ඒ වගේම අපිට අනෙත් අතින් ගත්තොත් කාබනික නිෂ්පාදන සඳහා තියෙන ඕගනික් USDA ජෑස් EU මේ සියලුම සහතිකලත් ආයතනයක් අපි. අපි මේ සහතික ප්‍රමිතිකරණයට යටත්ව තමයි අපේ සැපයුම්කරුවන් සහ වගාකරුවන් පවත්වාගෙන යන්නේ. ඒගොල්ලොත් එක්ක අපේ හොඳ අපි කියන බැක්වර්ඩ් ඉන්ටිග්‍රේෂන් එකක් තියෙනවා. අපිට තියෙන හොඳ පසට ගිහිපු හොඳ සම්බන්ධතාවයක්. ඒ නිසා අපි COVID-19 වල අපේ මූලිකම අරමුණ උනේ මේ අයව රැක ගැනීම. ඒ නිසා අපිට ආඩම්බරයි කියන්නේ අපි සියලුම සැපයුම්කරුවන්ගේ නිෂ්පාදන මේ කාලය තුල මිලදී ගත්තා. ඒ කියන්නේ කිසිම සැපයුම්කරුවෙකුගේ නිෂ්පාදනයක් අපත යන්න අපි දුන්නේ නැහැ. ඒ වගේම තමයි අපි කිසිම සේවකයෙක් ආයතනෙ ඉවත් කළේ නැහැ. ඒ වගේම කිසිම කෙනෙකුට පඩි අඩු කළේ නැහැ. කොයිතරම් අභියෝගයක් ආවත් අපේ මූලිකම ශක්තිය තමයි ඒ ත්‍රිත්වය. ඒ කියන්නේ වගාකරුවන්, සැපයුම්කරුවන් සහ සේවකයන්. ඒගොල්ලෝ ආරක්ෂා කර ගැනීම තමයි මේ COVID-19 සමයේදී අපේ මූලිකම ඉලක්කය වුණේ. අපි අද ඒ සඳහා ආපසු හැරිලා බැලුවම අවුරුදු දෙකක් ඉතා අභියෝගාත්මකයි. නමුත් අපි ඒක ජයග්‍රහණය කළා කියලා. නිසා අපිට සැපයුම්කරුවන්ගෙන් කිසිම බාධාවක් නැහැ. අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගන්න පුළුවන්. අපි සමාගමක් විදියට අපේ වැවිලි ක්ෂේත්‍රයේ කිසියම් ආයෝජනයක් තියෙනවා. ඒ ටිකත් අපි හොඳින් නඩත්තු කරගෙන යනවා. ඒවා කරගෙන යන අතරතුර තමයි අපි මේ ඉදිරි ඉලක්ක සකස් කරමින් ඉන්නේ. සභාපතිතුමා මේ වෙනකොට මේ කී දෙනෙකුට විතර රැකියාව ලබා දීලා තියෙනවද? රැකියාව ලබා දීලා තිනවා 200ක් විතර ඉන්නවා. වතුත් එක්ක ගත්තම කාබනික පැත්තෙන් බැලුවත් 200 ඒ වතුවල සේවක සංඛ්‍යාවත් එක්ක බැලුවම 200ක් විතර අපිත් එක්ක රැඳිලා සිටිනවා. ඉතින් ඒක අපට ලොකු ධෛර්යයක්. මොකද මේ වගේ අවස්ථාවකදී අපි හැම ආයතනයක්ම ගොඩක් වහලා ඒ වගේ ප්‍රශ්න තිබුණා. නමුත් අපි කොහොම හරි කරලා මේ අපේ ආයතනේ එක දවසක්වත් වහන්න නැතුව කොහොම හරි කරලා රටට විදේශ විනිමයක් ගෙන විදිහට කට්ටියට ඉතාමත්ම හොඳ සැලරි එකක් දීලා ඒ විදිහට අපි පවත්වාගෙන යාමට අපිට ඒක ඉඩකඩ ලැබුණා. අනුෂ්ක ලෝක වෙළඳපොළ ගත්තහම අගය එකතු කරපු කාන්තා රූපලාවන්‍ය නිෂ්පාදන වගේ නිෂ්පාදන වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම මේ තරගකරුවන් රැසකුත් වෙනවා. ඒ වගේම තමයි හොඳ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් මිලදී ගද්දී විශේෂම රූපලාවන්‍ය ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගද්දී හැම කෙනෙක්ම හිතන කාරණාවක් තමයි මොකද්ද හදලා තියෙන මුද්‍රාව්‍ය ඒ වගේම මේ නිෂ්පාදනය කොහොමද හදන්නේ කියලා. මේ වගේ අපිට වෙළඳනාම මතක් කරන්න බැරි වුණාට ගුණාත්මක නිෂ්පාදන වලින් හදපු ලෝකේ ඉහළම මිල ගණන් යටතේ අලවිවන නිෂ්පාදන ඕන තරම් තියෙනවා. දැන් ඒ දේවල් එක්ක තරඟ කරන්න මේ ඔබේ නිෂ්පාදනයේ සූදානම්ද? හොඳයිද මේ ගුණාත්මක භාවය නැත්තම් ලෝක වෙළඳපොළට යවන්න තරම් ප්‍රමිතිය ඒ දේවල්? ඔව් පැහැදිලිවම ගුණත්වය ගැන ඔබතුමිය කතා කරා.
අපි ගුණත්වය කිසි විටක දෙවැනි කොට තකන්න නැති ආයතනයක්. ප්‍රමිතිය තමයි අපේ මූලිකම. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර වෙළඳපොලේ ඉතාම තරංකාරී ආයතන සමග උරින් උර ගැටිලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවය රැකගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපි දැන් මේ අවස්ථාවේ රටවල් 35කට විතර අපේ භාණ්ඩ අපනයනය කරනවා. ඒ රටවල් ගත්තොත් ලෝකයේ ඉහළම ආර්ථික සංවර්ධනයක් තියෙන රටවල්. නම් වශයෙන් කිව්වොත් අපේ නිෂ්පාදන ඇමරිකාවට, ජර්මනියට, එහෙම නැත්නම් මැද පෙරදිග රටවල් වලට, දකුණු ඇමරිකානු රටවල් වලට, අසල්වැසි ඉන්දියාවට මේ හැම රටකටම අපේ භාණ්ඩ යනකොට ප්‍රමිතිය කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා තමයි අපි ඉතා විශාල වියදමක් පර්යේෂණ අංශයට යොමු කරලා තියෙන්නේ. ඒ අනුව අපි මම කලින් සඳහන් කරපු විදිහටම අපේ භාණ්ඩ වලට අපි ජාත්‍යන්තර ප්‍රමිති සහතික අරන් තියෙනවා. ඒ ක්‍රියාදාමය ප්‍රමිතිගත කරලා තියෙනවා. ඒ නිසා තමයි අපේ සියලුම සේවකයන් ඒවට අනුගත කරලා තියෙනවා. අපේ නිෂ්පාදනවල ඔබතුමිය කිව්වාගේ මේ දේශීය අමුද්‍රව්‍ය වල තියෙන ගුණාත්වය අපි හරියට නිස්සාරණය කරලා තියෙනවා. අපේ විශේෂයෙන්ම අපි කුරුඳු නිෂ්පාදනය ගත්තොත් අපි කියනවා ඒකේ ඇන්ටි ඔක්සිඩන්ට් ප්‍රොපර්ටිස් තියෙනවා. ඒකේ ඇන්ටි බැක්ටීරියල් ප්‍රොපර්ටිස් තියෙනවා. එහෙම ඇන්ටි ඒජින් ප්‍රොපර්ටිස් තියෙනවා. අපි ඒවා හරියට අවබෝධ කරගෙන තමයි නිෂ්පාදනයට ඒක එකතු කරන්නේ. ඒ නිසා තමයි මේ නිෂ්පාදනය ලබා ගන්න පාරිභෝගිකයා නැවත නැවත වෙළඳපොළට ඇවිල්ලා සිනමන් ලෙජන්ඩ්ස් නිෂ්පාදනය ඉල්ලන්නේ. ඒ තත්ත්වයට අපි පත් කරේ ඉතාමත් මහන්සිය අරගෙන අවුරුදු ගණනාවක් තිස්සේ. අනුෂ්ක මේ පහුගිය කාලේ කොරෝනාත් එක්ක අපිට ලෝකයේ සමහර රටවල් එක ගනුදෙනු කරන්න බැරි වුණා. සමහර රටවල් සම්පූර්ණයෙන්ම වසා දැම්මා. ඒ කාලේ මේ ව්‍යාපාරයට මොකද උනේ? ඇත්තටම ඒක තමයි අර අපි කියන සැලසුම් කරන්නේ තියෙන්න ඕන කන්ටින්ජන්සි ප්ලෑනින්. අපි ළඟ තියෙනවා හැමතිස්සෙම එක රටක් වහන අවස්ථාවකදී අපනයනේ විවිධාංගීකරණය වෙලා තියෙන නිසා ඒක භාණ්ඩ වශයෙන් විතරක් නෙවෙයි අපි කියන රටවල් වශයෙන්ුත් අපේ අපනයනේ විවිධාංගීකරණයක් තියෙනවා. දැන් අපි ඔබට මතකයි ඇමරිකාව ඉතාමත් දීර්ඝ කාලයක් වසා තැබ්බා. ඒ වෙලාවේ අපිට අලුත් රටවල් සොයා ගන්න පුළුවන් වුණා. ඇත්තටම අපි ඒ වෙලාවේ ඊජිප්තුව, තුර්කිය වගේ අලුත් රටවල් වලට ගියා. ඒ නිසා අපිට අර නිසි කළමනාකරණය කරපු නිසා මේ COVID-19 අවස්ථාවේදී අපි එක රටක් දුර්වල වෙනකොට අනිත් රටවල් වලට අපේ භාණ්ඩ යවන්න පුළුවන් වුණා. ඒ නිසා පහුගිය වසර අපිට ඉතාමත් සාර්ථක වසරක් අපි හිතනවා රටක් වශයෙන් සිනමන් ලෙජන්ඩ්ස් සහ ඩී-ට්‍රැන්ගල් කියන ආයතන දෙක ඉතා විශාල විදේශ විනිමයක්. මේ අවස්ථාවේ ලංකාව මුහුණ දීලා තියෙන ප්‍රබලම අභියෝගය තමයි ලංකාවට ඩොලර් නැතිකම. අපි දායකත්වය සිනමන් ලෙජන්ඩ්ස් සහ ඩී-ට්‍රැන්ගල් කියන ආයතන දෙකේ ඉතා විශාලයි රටේ ආර්ථිකයට. ඒ කියන්නේ අපිට සියුම් ආඩම්බරයක් තියෙනවා. සභාපතිතුමා ව්‍යවසායකින්ට තියෙන ලොකුම ගැටලුව සල්ලි කියලා කියනවනේ. Tamanගේ සල්ලි ව්‍යාපාරයකට යොදවන්න සල්ලි තිබුණත් බොහෝ දෙනෙක් අකමැති. බොහෝ දෙනෙක් කියනවා ලංකාව ව්‍යාපාර කරන්න එච්චර සුදුසු තැනක් නෙමෙයි කියලා. දැන් මේ වගේ පසුබිමක් තුල කොහොමද මේ ප්‍රාග්ධනය සකස් කරගත්තේ ව්‍යාපාරයට? ඔව් ඇත්තටම සල්ලි කියන එක තියෙනවා නැති වෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි අපේ තියෙන මනුස්සකමත් එක්ක කැපවීමත් එක්ක ඒවත් එක්ක යනකොට අපිට අපේ ව්‍යාපාරයේ උඩින් තියාගන්න පුළුවන්. ඒක සල්ලි තියෙනයි කියලා දැන් අපි කොවිඩ් කාලේ අපේ තියෙන ෂොප්ස් ඔක්කොම වහන්න වුණා. මොකද මේ නිමි භාණ්ඩ දාපු ඒවා ටික වහන්න වුණා. පෝට්‍රස් හැමතැනම ඒ ෂොප්ස් වල තියෙනවා. වන් බෝල් පේස් එකේම තියෙන ඒවා වහන්න වුණා. ඉතින් ඒත් අපි වැහුවා කියලා අපි ඒක අතෑරලා දැම්මේ නැහැ. අපි ඒක වෙනත් මාර්ගවලින් හරි ඒ කියන්නේ මේ අනිත් කුළු බඩ වර්ග පිටරට ඇරලා හරි අපි කොහොම හරි කරලා අපි පවත්වාගෙන ගියා. ඒක සෑහෙන ප්‍රශ්න තිබුණා. ඇත්තටම බැංකු වලින් ඒ පැත්තෙන් ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. නැත්නම් අපි ඒවට පසුබැටුනේ නැහැ ඇත්තටම. ඒක හින්දා තමයි දැන් අපි ඇත්තටම මේ කියන්න කැමති මොරටෝරියම් එකත් අපිට රජයෙන් දීලා දුන්නා. අපිත් ඒක එච්චරම පාවිච්චි කරේ නැහැ. කාරක ප්‍රාග්ධන ලයින්. ඔව්. ඒක පාවිච්චි කරේ නැහැ. මොකද හේතුව ඉතින් අපිට පුළුවන් විදිහට අපි ඒක මෙයා කරලා අපි ගෙවන්න තියෙන දේ ගෙවලා කොහොම හරි බැංකුත් එක්ක කතා කරලා ඒක ඒ ටික අපි සමාදාන් කරගෙන ගියා. ඒක තමයි අපේ පැවැත්මේ තියෙන හොඳ. අනුෂ්ක මේ ලෝක වෙළඳපොලේ කවුද ඔබට මුණ ගැහෙන තරගකරුවන්? කවුද මේ සිනමන් ලෙජන්ඩ් එක්ක ඉන්න ප්‍රබල තරගකරුවා? ඔව් අපනයන ශේත්‍රයේදී ශ්‍රී ලාංකීය කුළුබඩු සඳහා ප්‍රබල තරංකාරී රටවල් ගණනාවක් තියෙනවා. රටවල් වශයෙන් අපි තරගයට දකින්නට වඩා අපි නිෂ්පාදනයේ ගුණත්වය තුලින් අපේ නිෂ්පාදනය ඉදිරියට ගෙන යාම තමයි ප්‍රධාන අරමුණ. අපි
කිසියම් අවස්ථාවකදී අනිකුත් කුළුබඩු නිෂ්පාදන රටවල් තරංකරුවන් ලෙස දුටුවොත් අපිට ඒක ඇත්තටම අපි විසින් අභියෝගයක් කර ගැනීමක්. නමුත් ලංකාව දේශීය වශයෙන් අපේ තියෙන සියලුම නිෂ්පාදනවල අනන්‍යතාවයක් තියෙනවා. දැන් ලෝකෙ ගත්තොත් කුරුඳු තියෙන්නේ අපිට විතරයි. ගම්මිරිස් ගත්තොත් අපි කියන පයිපරින් කන්ටෙන්ට් එක, ඒ කියන්නේ ඒකේ තියෙන සාරය ලෝකෙ වැඩිම රටක් ලංකාවේ ගම්මිරි. අනිකුත් ඒවත් එහෙමයි. දැන් අපි ලංකාවේ ඉඟුරු ගත්තත් හොඳ වැරයිටි එකක් අපිට තියෙනවා. ඒ වගේ අපේ තියෙන ශක්තියින් අපි ලෝකයට මුදා හරින්නටයි අවශ්‍ය. අපි තරංකරුවන් විදියට වියට්නාමයේද, ඉන්දුනීසියාවද, මැඩගස්කරයේද, එහෙම නැත්නම් සෙන්සිබා රටවල් ගණනාවක් තියෙනවා මේ ශාස්ත්‍රයේ අපිත් එක තරං කරන. නමුත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන වල තියෙන සුවිශේෂත්වය ඉස්මතු කිරීම තමයි අපේ සාර්ථකත්වයේ ඇත්තටම ප්‍රධානම සාධකය. ලෝකෙට නිෂ්පාදන අරගෙන යද්දී සභාපතිතුමා මොනවද මේ ඔබට හම්බ වුණ අභියෝග බාධක? අභියෝග තමයි ඉතින් වෙන රටවල් වලින් මේ අඩු මිලට බඩු නිෂ්පාදනය කරලා දෙනවා. ඒ අවස්ථාවලදී මම පොඩි ක්‍රමයක් යෝජනා කරා. අර මම දැනුවත් ඉන්න අපේ සප්ලයර්ස්ට බයස්ටර් ගණුම්කරුවන්ට කිව්වා. හරි ටික අපි අත්හදා බැලීම සඳහා ඒගොල්ලොන්ට දෙන්න. එතකොට අපේ තියෙන පොලිටි එක ලංකාවේ තියෙන කුරුඳුවල, ගම්මිරිස්වල, කරාබු නැටිවල තියෙන ගුණාත්මක භාවය ඒගොල්ලොන්ට තේරෙනවා. ඒගොල්ලෝ දන්නවා. ඒකින්ද දන්න කෙනෙක් මේක කොහොම හරි කරලා ගන්නවා. නොදැන හිටියොත් ඒක ගන්නේ නැහැ. මම සමහරවිට කිලෝ ගණන් නිකන් දීලා තිනවා. ඒ දන්න කීප දෙනෙකුට මේ නිකන් අත්හදා බලන්නේ නැහැ කියන එක. එහෙම තමයි ටිකක් මේ අපි පිටරට මාකට් එක අල්ලගෙන තියෙන්නේ. අනුෂ්ක මේ මෙච්චර හොඳ නිෂ්පාදනයක් වෙලත් දැන් මේ නිෂ්පාදනය ලංකාවේ කෙනෙකුට මිලදී ගන්න බැහැයි කියලා එහෙම හිතුනොත් ලංකාවේ කෙනෙකුට මිලදී ගන්න අවස්ථාවල් තියෙනවද? ඔව් ඉතා හොඳ ප්‍රශ්නයක්. අපි ශ්‍රී ලාංකීය අපේ ජනතාවට මේ කුළුබඩු වල ගුණාත්මක කුළුබඩු පරිභෝජනය සඳහා අවස්ථාව සපයන්න ඉතාමත් වැදගත් වැඩ කොටසක් කරමින් ඉන්න අවස්ථාවක තමයි අනපේක්ෂිත ලෙස මේ මුළු ලෝක වසංගත තත්ත්වයකට අපිටත් මුහුණ දෙන්න උනේ. අපි ලංකාවේ ප්‍රධාන සුපිරිවෙලන් සැල් වලට ජනතාවට පරිභෝජනය කරන්න පුළුවන් වෙන විදියට අපි ඉතාමත් ගුණාත්මක භාණ්ඩ රාශියක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන සාප්පු සංකීර්ණවල, ඒ වගේම ප්‍රධාන හෝටල්වල සහ අපි විසින් සිනමා ලෙජන්ඩ් සහ ඩී ට්‍රැන්ගල් ආයතනය විසින් පවත්වාගෙන යන සාප්පු සංකීර්ණ. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට වන් ගෝල් ෆේස් ඒ shopping mall එකේ අපිට තියෙනවා 4 වෙනි තට්ටුවේ අපිට ප්‍රධාන අපේම ශාඛාවක්. ඒ වගේම පොළව නගරයේ මැද තියෙනවා. ඊට පස්සේ ගල්කිස්සේ තියෙනවා. ඒ වගේ අපිම ශාඛාවන් පවත්වාගෙන යනවා. මොකද මේක ගුණාත්මක භාවය රැකගනිමින් තමයි අපි මේ ප්‍රවර්ධනය ලංකාව ඇතුළත කරන්නේ. නැතුව ආවට ගියාට මේක එකවර ජනතාවට මුදාහැරිය කියලා මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. ඒ අයටත් අපි ඒත්තු ගන්නනවා ගුණාත්මක දෙයක්. ඒ වගේම තමන්ගේ ශරීරයට අහිතකර නොවන ද්‍රව්‍යයක් ඉතාමත් පහසු මිලකට ලබා ගන්න පුළුවන් තත්ත්වයකට අපි ක්‍රමක්‍රමයෙන් අරගෙන එනවා. මොකද ජනතාවගේ ආර්ථික තත්ත්වයට සරිලන විදියට තමයි අපි මේ නිෂ්පාදන හැඩගස්වමින් යන්නේ. ඇත්තටම නුදුරු අනාගතයේදී ශ්‍රී ලාංකීය වෙළඳපොළත් ජය ගැනීම තමයි අපේ ඉලක්කය. සභාපතිතුමා අපි දන්නා වෙළඳපළට ගියාම ඕන තරම් හොඳ නිෂ්පාදන තියෙනවා. හැබැයි මිල බොහොම අධිකයි. දැන් ඔබේ නිෂ්පාදනවල මිල මොන වගේද? සාමාන්‍ය කෙනෙකුට මිලදී ගන්න පුළුවන් මට්ටමේ දරා ගන්න පුළුවන් මිලක්ද තියෙන්නේ ඔබේ නිෂ්පාදන? මගේ නිෂ්පාදන ටික ඇත්තටම දරා ගන්න පුළුවන් මිලක් තියෙනවා. මොකද පල්ලෙහාම මිලකට දාන්නේ නැහැ. මම එක මධ්‍යස්ථ මිලකට මම පවත්වාගෙන යනවා. ඒ අපේ ප්‍රමිතියත් මේ පවත්වාගෙන
ඒක එතකොට ඕන කෙනෙකුට මේක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. පිටරට එකක් කියලා මේක මේ එහෙම නෙවෙයි අපේ දේශීය දෙයක් හැටියට අපි මේ මිල අඩු කරලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන් ඉතාමත් සාධාරණ මිලක්. අනුෂ්ක මං කැමති මේ තවදුරටත් ඔබේ නිෂ්පාදන පෙළ ගැන දැනගන්න. දැන් අපි කුරුඳු එකතු කරලා නිෂ්පාදන හදනවා කියලා කිව්වට අපි දන්නවා කුරුඳු වලින් තේ හදන්න පුළුවන්, තේ වලට එකතු කරලා බොන්න පුළුවන්. ඊට එහාට ගියාම අපි මේ ව්‍යංජනයට දාන කුරුඳු කෑල්ල අරුනම වෙනත් දෙයක් ගැන ටිකක් හිතන්න අමාරුයි. ඔව් ඇත්තටම කුරුඳු විතරක් නෙවෙයි අනෙකුත් කුළුබඩු ද්‍රව්‍ය වලත් සියලුම ශ්‍රී ලාංකීය මේ අමුද්‍රව්‍ය වල සැබෑ වටිනාකම තවමත් සංනිවේදනය වෙලා නැහැ ජනතාව අතරට. අපේ ඉලක්කයත් ඒකයි. ඔව් අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ කුළුබඩු කියන්නේ ආහාර ද්‍රව්‍යයක් විතරයි. ඒක එතනින් පරිභෝජනය කරලා අවසන් වෙනවා කියලා නැහැ. ඇත්තටම ඒකම තමයි සිනමල් ලෙජන්ඩ්ස් ආයතනයේ අරමුණත්. අපි පර්යේෂණ කරලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කුරුඳු වලින් හරි එහෙම නැත්නම් අනිකුත් නිෂ්පාදන වලින් ෂැම්පූ හදන්නේ කොහොමද? කන්ඩිෂනර් හදන්නේ කොහොමද? හොඳ සුවඳක් තියෙයිද? අන්න ඒක තමයි ඇත්තටම ගත්තොත් ජාත්‍යන්තර වෙළඳ පොළට යනකොට ලෝකේ තියෙන ඉතා වටිනාම සුවඳ විලවුන් වර්ග හදන්නේ අපි ඔය ස්පයිස් ෆ්‍රේග්‍රන්ස් කියන ගත්තොත් ලංකාවේ කුරුඳු වලින්. දැන් අපි බර්ඩ් ක්ලාස් ඔය පර්ෆියුම් වර්ග ගැන කතා කරනවා. නමුත් ඒක හදන්න බාක් ඔයිල් එක සිනමන් කඳෙන් ගන්න ඔයිල් වර්ගය තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට අපි මේ සිනමන් බාක් ඔයිල් එහෙම නැත්නම් සිනමන් කොලෙන් ගන්න ලීෆ් ඔයිල් මේවා අපි පිටරටට අපනයනය කළා. දැනටත් අපි අපනයනය කරනවා. නමුත් ඒක නිස්ථාරණය කරලා අපිට හදන්න පුළුවන් දේවල් තමයි සමහර වෙලාවට අපි පරිභෝජනය කරන පිටරටකින් ආපු ගුණත්වයෙන් අඩු. නමුත් අපේ අමුද්‍රව්‍ය තමයි ඒකේ තියෙන්නේ. ඊට වඩා හොඳයි අපේ අමුද්‍රව්‍ය අපි විසින් පර්යේෂණ කරලා මේ අලුත් භාණ්ඩ හදන එක. ඒ අනුව තමයි ඔය ෂැම්පූ, ක්‍රීම් වර්ග, බොඩි වොෂ්, බොඩි ක්‍රීම් ඊට පස්සේ අපි මේ දවස්වල ඉතාමත්ම හොඳින් අලෙවි වන සැනිටයිසර් දැන් කුරුඳු වල තියෙන ඉතාමත් වැදගත් ගුණයක් තමයි ඒකේ තියෙන ඇන්ටිසෙප්ටික්, ඇන්ටිබැක්ටීරියල් කියන ගුණය. ඉතින් ඒවා අනුව අපි හදලා තියෙනවා හෑන්ඩ් ජෙල්, ෆේස් වොෂ් භාණ්ඩ ගණනාවක් තියෙනවා. අනිත් අතට ගත්තොත් අපි මේකෙන් හදලා තියෙනවා මිනිසුන්ගේ ශරීරයේ තියෙන වේදනා ඉවත් කරන්න පුළුවන් නිෂ්පාදන කීපයක්. ඒවත් ඉතාමත් ජනප්‍රියයි. විදේශිකයෝ ලංකාවට ආවට පස්සේ ඒගොල්ලෝ මේව අරගෙන ගිහිල්ලා අපිට ලියනවා. මේ භාණ්ඩය නිසා ඒගොල්ලොන්ගේ ඇඟපතේ තියෙන අමාරු නැති වුණා. ඉතින් ඒව අපිට ඇත්තටම අපිව දිරිගන්වන සුළුයි. අනිත් පැත්තට ගත්තොත් අපි මේකෙන් ජනතාවට පරිභෝජනය කරන්න ගුණත්වයෙන් යුතු ආහාර සහ පාන වර්ගත් හදලා තියෙනවා. ඔබතුමී සඳහන් කරා තේ වර්ග. ඇත්තටම අපි ළඟ තියෙන සිනමන්, ඒ කියන්නේ කුරුඳු සහ අනෙකුත් කුළුබඩු එකතු කරපු ඉතාමත් ප්‍රණීත සහ ගුණාත්මක තේ වර්ග. ඒ වගේම පරිභෝජනය කරන්න පුළුවන් විදිහට විවිධාකාරයෙන් සකස් කරපු ආහාර වර්ග. ඇත්තටම ගත්තොත් මේක ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකක්. භාණ්ඩ ගණනාවකින් සමන්විත ආයතනයක් තමයි සිනමල් ලෙජන්ඩ්ස් කියන්නේ. සභාපතිතුමා මේ අලුත් නිෂ්පාදන හදද්දී අලුත් ක්‍රමවේදයන් සේවකීන්ට කියලා දෙන්න ඕනේ. කොහොමද මේ සේවකයන් පුරුදු පුහුණු කරගන්නේ? සේවකයන් පුරුදු කිරීම කරන්නේ ඉතින් අපි මේක අත්හදා බැලීම් කරලා ඊට පස්සේ මාකට් එකට එනකොට මේ දේ ඇත්තටම පුරුදු වෙලා තියෙන්න ඕනේ අපේ පරිභෝජනය කරන අවස්ථාව. එතකොට ඒවට හරිම ක්‍රම සහ ක්‍රමයට පාවිච්චි කළා. මොකද ඒවා හානියක් නොවන විදිහට අපි ඒක අපේ දැනුම ඇති කරගෙන ඒගොල්ලන්ට දැනුවත් කරනවා. අපි සේවක මණ්ඩලයට මෙන්න මේ විදිහට තමයි මේ දේ එළියට එන්න ඕනේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම අපි එතන අපේ සේවක මණ්ඩලෙ ඉන්න ඉතින් ඒවට අපි යොදවලා තියෙනවා. ඒගොල්ලෝ හරහා ඒක අපි පාලනය කිරීමක් කරනවා අනිවාර්යයෙන්ම. අනුෂ්ක කොවිඩ් එක්ක මේ බොහෝ ව්‍යාපාර වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වගේම බොහෝ ශේෂ්ඨවල වෙනස්කම් සිද්ධ වුණා. ඒ වෙනස්කම් සියල්ලම එකතු කරගෙන අද අපි ජීවත් වෙන විදිහට අපි කියන්නේ නව සාමාන්‍යකරණය කියලා. මේ කොවිඩ් අභියෝගය නව සාමාන්‍යකරණ තත්ත්වය කොහොමද ඔබේ ව්‍යාපාරවලට බලපාලා තියෙන්නේ? පැහැදිලිවම COVID-19 මේ වසංගතය මුලින්ම ආපු අවස්ථාවේ අපිටත් හිතුනේ මේක ඇත්තටම විශාල තර්ජනයක් කියලා. මොකද අපිට බියක් ඇති වුණා අපේ සේවකයෝන්ගේ වැටුප් අපිට දෙන්න බැරි වෙයිද? අපේ ගොවියෝ රැක බලා ගන්න බැරි වෙයිද? අනිත් අතට මූල්‍ය ආයතන වලට අපේ තියෙන වගකීම් ඉටු කරන්න බැරි වෙයිද? විශාලම අභියෝගයක්. නමුත් අපි ඒක තර්ජනයක් විදියට දැකලා පසුපසට ගියා නම් අද අවුරුද්දයකට පස්සේ අපිට සමහර වෙලාවට අපේ ආයතන අඩපණ වෙන්න තිබුණා. ඒ මොහොතේ අපි කල්පනා කරපු දේ තමයි අපි කිසිම අවස්ථාවක අපේ ආයතනය වසන්නේ නැහැ. අපි ඒක තමයි රජයේ
ටත් අපිට ඒ අවස්ථාවේදී අපි පුළුවන් විදියට දැනුම් දුන්න අපනයන සංවර්ධන මණ්ඩලයට ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයට අපි අවසර ලබා ගත්තා. ලබාගෙන අපිට සන්තෝෂයි කියන්නේ අපි එකම දවසක්වත් අපේ ආයතන වැහුවේ නැහැ. ඒ අනුව අපි සියලුම සේවකයන් රැක බලා ගත්තා. ඒ වගේම සියලුම සැපයුම් කරුවන් රැක බලා ගත්තා. ඒ වගේම අපි මූල්‍ය ආයතන වලට සභාපතිතුමා මීට කලිනුත් පැහැදිලි කරා තියෙන වගකීම ඉෂ්ට කළා. අපි කිසිම ණයක් ගෙවීම පැහැර හැරියේ නැහැ. නමුත් රජයෙන් අවස්ථා දුන්නා. නමුත් අපනයන කරුවෙක් විදියට අපිට අද මේ මොහොතේ තවමත් අභියෝග තියෙනවා. අපි අභියෝග අවස්ථාවන් විදියට දකින්න ඕනේ. ඒ අලුත් අවස්ථාවක් විදියට දැකපු නිසා තමයි අපිට මේ COVID-19 කාලේ අලුත් රටවල් සංඛ්‍යාවක් අපිට හම්බුණා අපනයනය කරන්න. එතකොට දේශීය වශයෙන් අපිට රටට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. අනිකුත් ක්ෂේත්‍ර කඩා වැටෙනකොට මේ කුළුබඩු අපනයන ක්ෂේත්‍රය තුලින් විශාල විදේශ විනිමයක් ගෙනාවා. ඒ නිසා අපිට අපේ අහිංසක ජනතාවට රටේ ජනතාවට අපේ ආයතනය ගෙනාපු $1 හරි ප්‍රයෝජනය වුණා කියන එක තමයි අපිට රටක් විදියට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ නිසා අපි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ පහුගිය අවුරුදු තුල රට ඇතුළට ගෙනාවා. ඇත්තටම රජයේ ඉලක්කයත් ඇවිල්ලා මේ අවස්ථාවේදී හැකිතාක් විදේශ සංචිත ඉහළ දැමීම. ඒ වෙනුවෙන් අපි ආයතනයක් විදියට අපේ ක්ෂේත්‍රය කරන කාර්යභාරය ඉතා වැඩි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා තවත් රාජ්‍ය වශයෙන් ඒ වගේ මූල්‍ය ආයතන වශයෙන් අපිත් එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන තවත් ඉදිරියට යන්න ඕන. ඒ සඳහා අපිට උපරිම සහයෝගය ලබා දෙන්න කියන එක තමයි රජය මූල්‍ය ආයතන සහ අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ. හොඳයි උදායිරේ සහෘදයා විශේෂාංගයෙන් අපි සමුගෙන යන්න සූදානම්. අපි අද මේ දේශීය ව්‍යවසායකයෙකුට ආරාධනා කරේ දේශීය නිෂ්පාදන පෙළක් ගැන කතා කරන්න. විශේෂයෙන්ම අගය එකතු කරන ලද කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන පිටරට යවන අපනයනකරුවෙක් විදිහට විදේශීය වෙළඳපොලේ පවා කීර්තිමත් නමක් දිනාගත්ත දේශීය ව්‍යවසායකයෙක් තමයි අද සහෘදයා විශේෂාංගයෙන් අපි ඔබේ නිවහනට කැඳවගෙන ආවේ. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සහභාගී වීම වෙනුවෙන්. සිනමන් ලෙජන්ඩ් සහ ඩී ට්‍රැන්ගල් සමාගම් දෙකේ ගරු සභාපතිතුමා ජී නිහාද සිල්වා මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී අනුෂ්ක විදාන පතිරණ මහතාට දෙදෙනාට බොහොම ස්තුතියි. සුබ දවසක්.